ආයුබෝවන් අපේ තුනේ පන්තියේ දුවල පුතාලට පුතේ අද අපි ආරම්භ කරන්න යන්නේ 6 වෙනි සතියට අදාළ පරිසරයේ ප්‍රශ්න පත්‍රය. 6 වෙනි සතියට අදාළ පරිසරයේ ප්‍රශ්න පත්‍රය. එතකොට පුතේ දැන් ඔයාලා ගාව සූදානම් කරලා තියාගන්න තුන පරිසරය වැඩ පහසු කිරීමේ මං 1 සතිය 6 තුන පරිසරය වැඩ පහසු කිරීමේ මං 1 සතිය 6. අපි අද මේ පරිසරය පාඩම් පත්‍රයේ දීලා තියෙන ක්‍රියාකාරකම් එකින් එක කතා කරමු. කතා කරන ගමන් අපි ඒක ඉගෙන ගමු. අපි බලමු පුතේ මොකද්ද මේකේ පළවෙනි ක්‍රියාකාරකම කියලා. පළවෙනි ක්‍රියාකාරකම තියෙන්නේ පන්ති කාමරයේ ඇති වැඩ පහසු කරන උපකරණ 4ක් ලියන්න. පන්ති කාමරයේ ඇති වැඩ පහසු කරන උපකරණ 4ක් ලියන්න. අපි බලමු දැන් මේ පන්ති කාමරයේ ඇතුලේ මොනවද වැඩ පහසු කරන උපකරණ තියෙන්නේ කියලා. හරි. මේ තියෙන පුතේ අපිට පන්ති කාමරයේ ඇතුලේ හම්බෙන වැඩ පහසු කිරීමේ උපකරණ කිහිපයක්. දැන් ඔයාලට පිළිතුරු වලට මේවා ලියන්න පුළුවන්. එකක් මොකක්ද? කතුර. කතුර අපි පාවිච්චි කරනවා කැපීම් වගේ ක්‍රියාකාරකම් වලට. කඩදාසියක් කපන්න, රෙදි කෑල්ලක් කපන්න, ඒ වගේ කැපීම් වලට අපි කතුර පාවිච්චි කරනවා. ඊළඟ පුතේ මෙතන තියෙනවා මේ රතු පැහැයෙන් කටර් එක. අපි එහෙම නැත්නම් කියන පැන්සල් උල්කරණය කියලා. පැන්සල් උල්කරණය අපි පාවිච්චි කරනවා. අපි ලියන්න පාවිච්චි කරන පැන්සල උල මොට වුණාම නැවත උල හදාගන්න අපි මේ පැන්සල් උල්කරණය එහෙම නැත්නම් පෙන්සිල් කටර් එක පාවිච්චි කරනවා. ඊළඟට මෙතන තියෙනවා නිල් පැහැයෙන් දිස්වෙන එකක්. අපි ඒකට කියනවා සිදුරු විදිනය. එහෙම නැත්නම් අපි කියනවා පංච කියලා. මේක අපි පාවිච්චි කරනවා කඩදාසියක් ඉතාමත් ලස්සනට සිදුරු කරගන්න. කඩදාසියක් සිදුරු කරගන්න අපි සිදුරු විදිනය කියලා සිංහලෙන් කියනවා, නැත්නම් කියනවා පංච කියලා ඒක හඳුන්වනවා. ඊළඟට මෙතන කළු පාටින් දැස්වෙනවා ස්ටෙප්ලර් මැෂින්. ස්ටෙප්ලර් මැෂින් එහෙම නැත්නම් අපි ඒකට කියනවා කඩදාසි අමුණනය කියලා. අපි සාමාන්‍යයෙන් කියන ස්ටෙප්ලරය කියලා කියනවා. හරි. එතකොට ඔයාලට දැන් පන්ති කාමරයේ වැඩ පහසු කරන උපකරණ වලට ලියන්න පුළුවන් කතුර, පැන්සල් උල්කරණය, ස්ටෙප්ලරය නැත්නම් ස්ටෙප්ලර් මැෂින්, පංචරය නැත්නම් සිදුරු විදිනය. මේවා තමයි අපිට පන්ති කාමරයේ වැඩ පහසු කරන උපකරණ. අපි බලමු දැන් ඊළඟ අපේ ක්‍රියාකාරකම මොකක්ද කියලා. ඊළඟට තියෙන පුතේ අතීතයේ අපගේ වැඩ පහසු කර ගැනීමට යොදාගත් සතුන් 4 දෙනෙකුගේ නම් ලියන්න. අතීතයේ අපගේ වැඩ පහසු කිරීමට යොදාගත් සතුන් 4 දෙනෙකුගේ නම් ලියන්න. දැන් ඔයාලා දන්නවා පුතේ අතීත කාලේ අපිට තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තිබෙන්නේ නැහැ. ඒ කාලේ අපි අපේ වැඩ ගොඩක් පහසු කරගත්තේ මේ පරිසරයේම තියෙන දේවල් යොදාගෙන. ඒකෙන් එක කොටසක් තමයි මේ සත්තු කියන්නේ. අපි සත්තුන්ගෙන් අතීතයේ විශාල වැඩ කොටසක් කර ගත්තා. ඒ නිසා අපි සහ සත්තු අතර හොඳ සහයෝගයකුත් ඒ කාලේ තිබ්බා. අපි බලමු දැන් මේ අතීතයේ අපේ වැඩට උදව් කරපු සත්තු කවුද කියලා. මේ ඉන්නේ දෙපිටේ අපිට අතීතයේදී අපිට ගොඩාක් වැඩ කරලා දීපු සතෙක්. ගවයා. කවුද මේ ඉන්නේ? ගවයා. ගවයාගේ මොනවද අපි කරගත්තු වැඩ? අපිට වැඩ පුතේ අපේ ප්‍රධාන ආහාරය බත්. එතකොට බත් වලට අපිට උදව් වෙනවා කුඹුරු වගා කරන්න. එතකොට කුඹුරකදී අපි වැඩිම වැඩ කොටසක් කරගත්තේ ගවයාගෙන්. සීසානවා. ඒ කියන්නේ කුඹුරු මඩ කරනවා. ආය කුඹුර පෝරු ගන්න. මඩ මට්ටම් කරන්න. ඊට පස්සේ ආය ගොයන් කපලා කමතට ගෙනාවම ගොයන් ටික පා ගන්න. ඊට පස්සේ අපිට ගොයන් ටික වී ටික ගෙදර ගෙනියද්දී මේ කරත්තය අදින්න. ඒ වගේ විශාල වැඩ කොටසක් අපිට මේ ගවයාගෙන් අතීත කාලෙදී සිද්ධ වුණා. ඊට අමතරව තව අපිට ගවයා යොදාගත්ත මේ තවලන් යද්දී ඒ කරත්ත අදින්න. අපි ගොම් කරත්ත කියලා කියනවානේ, බර කරත්ත. ඒ කරත්ත අදින්න ගවයා යොදාගත්තා. ඊට පස්සේ පුතේ අපිට දැන් ආහාර පිණිසත් යොදා ගවයාගේ අපි එළදෙනගේ කිරි යොදා ගන්නවා බීමට. ඒ වගේ විශාල වැඩ කොටසක් අපිට ගවයාගෙන් අතීතයේදී කර ගත්ත. නැත්නම් ගවයා අපිට ඒ වගේ විශාල වැඩ කොටසක් කරලා
දුන්නා. අපි බලමු ඊළඟට කවුද ඉන්නේ කියලා. අලියා. එහෙම නැත්නම් ඇතා. අපිට අතීතයේදී පුතේ විශාල වැඩ කොටසක් කරලා දීපු සතෙක්. එකක් තමයි මේ ගමන් බිමන් යාමට අතීතයේ රජවරු වගේ අය මේ ඇතාව නැත්නම් අලියව යොදා ගත්තා. ඊට පස්සේ යුද්ධ කටයුතු වලට මේ අලියා නැත්නම් ඇතා යොදා ගත්තා. දැන් ඔයාලා අහලා තියෙනවා දුටුගැමුණු රජුරෝ යුද්ධයට යද්දී අපේ රට බේරගන්න ගියේ ඇතෙක් පිටේ කඩොල් කියන ඇතා පිටේ. එතකොට ඇතා කියලා කියන්නේ අපේ රටට සතුරු කරදරයක් ආවහමත් විශාල සේවයක් කරපු සත්වයෙක්. ඊට අමතරව පුතේ මේ ඇතා යොදාගත්තා මේ කරත්ත අදින්න අතීත කාලේදී විශාල කරත්ත වගේ දේවල් අදින්න යොදාගත්තා. ඊළඟ ඉස්සර කාලේ පුතේ මේ ඇතා යොදාගත් තවත් ප්‍රධාන දෙයක් තමයි වැවක් හදද්දී ඒ වැවේ වැව් බැම්ම හදනවා. වැව් බැම්ම හදන්නේ තනි කර පස් දාලා. ඒ පස් දාලා හොඳට තලන්න ඕනේ. අන්න ඒ පස් වගේ දේවල් තලන්න මේ ඇතාව නැත්නම් අලියා අතීත කාලයේදී යොදා ගත්තා. ඊට අමතරව පුතේ අපි මේ කොට අදින්න ගසක් මොකක් හරි ප්‍රයෝජනෙට කැපුවාම විශාල කොට උස්සන්න අමාරුයි මිනිස්සුන්ට. ඒ වගේ දේවල් ඇදගෙන යන්න මේ අලියා නැත්නම් ඇතා අතීතයේදී යොදාගෙන තියෙනවා. අපි බලමු ඊළඟට කවුද ඉන්න සතා කියලා අපිට. අශ්වයා. අශ්වයා කියන්නේ පුතේ අතීතයේදී අපිට යොදා ගන්න පුළුවන් වුණා මේ යුද කටයුතු වලට විශේෂයෙන්ම යුද්ධයට යනකොට අපිට වේගයෙන් ගමන් කරන්න පුළුවන් අශ්වයෙක් පිටේ නැගලා. ඊට පස්සේ අපිට වේගයෙන් ගමන් කරන්න අවශ්‍ය වුණාම ගමනක් යනකොට අපි අශ්වය යොදා ගත්තා. ඊට අමතරව අශ්ව කරත්තයක් හදලා කරත්තය අදින්න ඒ වගේ කටයුතු වලටත් මේ අශ්වයා යොදාගෙන තියෙනවා. අපි බලමු ඊළඟ සතා කවුද කියලා. මේ පුතේ පරවියෙක්. පරවියා අපි අතීතයේදී යොදාගෙන තියෙනවා මේ පණිවිඩ යැවීම් කටයුතු සඳහා. ඈත ප්‍රදේශවල දැන් පරවියා කියන්නේ පියාඹන්න පුළුවන් සතෙක්. එයාට පුළුවන් ගොඩාක් ඈත ප්‍රදේශවලට කෙටි වේලාවකින් යන්න අහසෙන් යන නිසා ඒ නිසා මේ අතීතයේදී පණිවිඩ යැවීම් කටයුතු වලට පරවියා යොදා ගත්තා. හරි. එතකොට පුතේ මේ අය තමයි අතීතයේදී තව මීට අමතරව ගොඩක් සත්තු යොදාගෙන තියෙනවා. දැන් බූරුවා වගේ සත්තු බර ඇදගෙන යන්න යොදාගෙන තියෙනවා. ඒ වගේ තව නොයෙක් සත්තු විවිධ වැඩවලට යොදාගෙන තියෙනවා. මේ තමයි අපි දන්න ප්‍රධාන සත්තු 4 දෙනා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙට ගවයා, අශ්වයා, අලියා, පරවියා වගේ සත්තු ලියන්න පුළුවන්. අපි බලමු දැන් තුන්වෙනි ක්‍රියාකාරකම මොකක්ද කියලා. තුන්වෙනි ක්‍රියාකාරකම තියෙන්නේ අතීතයේ අප සතුන් මගින් පහසු කරගත් කාර්යයන් 4ක් දක්වන්න. අතීතයේදී අපි සතුන් මගින් පහසු කරගත් කාර්යයන් 4ක් දක්වන්න. අපි බලමු මොනවද සතුන්ගෙන් අපිට කරගත්තු වැඩ කියලා. මේ තියෙන්නේ පුතේ එකක් ප්‍රධාන වැඩක්. අපිට බත සපයන්නේ කවුද? ගවයා. ඒකට ගොඩාක් උදව් කරනවා. මේ ගවයාගෙන් කරගත්තු වැඩක් මොකද්ද? ගොයම් පාගන. නැත්නම් අපි මේකට කියන කොළ මඩිනවා කියලා. මේ කමතක ඒ කියන්නේ ගොයම් ගහෙන් වී ඇටේ වෙන් කරගන්න. නැත්නම් අපි ගොයම් පාගන්න අපි ඒකට කියන ගොයම් පාගනවල මේ ගොයම් පෑගීමේ කාර්යයට අපි ගවයා යොදා ගත්තු අවස්ථාවක් මේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් එක කාර්යයක් මොකද්ද? ගොයම් පෑගීම. ගොයම් පෑගීම. මේ තියෙන පුතේ අපි අතීතයේදී සත්තුන්ගෙන් කරගත්තු තවත් කාර්යයක්. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සෙක්කුවක්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මෙතන මේ සෙක්කුව හදන්නේ කළු ගලෙන්. කළු ගලෙන් අපි මේ වංගෙඩියක් හැඩයට තමයි මේක හදන්නේ. මේකට අපි කියනවා සෙක්කුව කියලා. ඊට පස්සේ මේ සෙක්කුවට මේ උඩින් ලීයක් වගේ දෙයක් හයි කරලා ඒක අපි ගන්නවා තෙල් හිඳින්න. අතීතයේදී අපි අපේ කෑමට සහ වෙනත් කටයුතු අවශ්‍ය පොල් තෙල් වගේ දේවල් හිඳගත්තේ මෙන්න මේ සෙක්කුවෙන්. ඊට පස්සේ මේ සෙක්කුවට හරස් ලීයක් දාලා මේ හරස් ලීය වටේට කරකවන්න ඕනේ. එතකොට මේ කරකවරුට ඒක ටිකක් බර දාලා ඇදගෙන යන්න ඕනේ. ඒකට අපි යොදාගත්තේ කවුද? ගවයා. එහෙනම් ඔන්න අතීතයේදී අපි සත්තු යොදාගෙන කරගත්තු තවත් කාර්යයක් මොකද්ද? සෙක්කුව ක්‍රියා කරවීම. මොකද්ද? සෙක්කුව ක්‍රියා කරවීම. එහෙනම් සෙක්කුව ක්‍රියා කරවන්නත් අපි සතුන්ගෙන් කරගත්තු කාර්යයක්. අපි බලමු ආයේ සතුන්ගේ මොනවද අපි කරගත්තේ කියලා. මේ ඉන්නේ මොකද්ද? අලියා. අලියා කොටයක් අදිනවා.
කොටයක් අදිනවා නේද? එතකොට පුතේ අලියා කියලා කියන්නේ ඉතා ශක්ති සම්පන්න විශාල සතෙක්. එයාට පුළුවන් හොඳ ලොකු බර වැඩ කරන්න. ඒ නිසා අපි අලියා ලව්වා අතීතයේ කරගත්තා මොකද්ද? කොට ඇදීම. කොට ඇදීම. අපි බලමු ඊළඟට සත්තුන්ගේ මොනවද කරගත්තේ කියලා. මේ ඉන්නේ පරිවියා. ඔයාලට පේනවා ඇති මේ පරිවියාගේ කකුලේ මෙන්න මෙතන යම් කිසි දෙයක් මේ පාදේ බැඳලා තියෙනවා. ඌට කරදරයක් නොවෙන්න ඌට ලොකු විශාල බරක් ගෙනියන්න පුළුවන් සතෙක් නෙවෙයි. එතන මේ පරිවියට ගැලපෙන විදිහට පොඩි ලියුමක් ලිපියක් මේ කකුලේ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙයා ඉගිලෙනකොට මෙයාට පුහුණු කරලා තියෙන යන්න ඕන තැන එයාගේ පාදයේ තියෙන පණිවිඩය එයා අදාළ තැන් වලට ගිහින් දෙනවා. ඒ කියන්නේ පරිවිය යොදාගත්තා මොකටද අතීතයේදී පණිවිඩය යවන්න. හරි. එහෙනම් පුතේ අපිට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අතීතයේදී අප සතුන් මගින් පහසු කරගත් කාර්යයන් 4ක් දක්වන්න. අපි දැන් ලිව කාර්යයන් 4ක් එක ගොයම් පෑගීම, සෙක්කුව ක්‍රියා කරවීම, කොටන් ඇදීම, පණිවිඩ යැවීම, අපිට ඕන තව එකක් ලියන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන් තවලම් යාම්. තවලමක් කියලා කියන්නේ අතීතයේදී බඩු ගෙනියනකොට ඈත ප්‍රදේශවලට සත්තුන්ගේ පිටේ නැත්නම් සත්තුන් ඇදගත්තු කරත්ත වලින් ගෙන යාමට කියනවා තවලමක් යාම කියලා. හරි පුතේ. අපි දැන් බලමු අපේ ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. මේ තියෙන සත්තුන්ගෙන් කරගත්තු තවත් කාර්යයක්. ඊට පස්සේ බලමු මොකක්ද මේ සත්තුන්ගෙන් කරගත්තු ඊළඟ කාර්යය. කුඹුරු සීසෑම. කුඹුරු සීසෑම අපි ඒක ලියන්නත් පුළුවන්. මේ තියෙන තව සත්තුන්ගෙන් කරගත්තු කාර්යයක්. මොකද්ද මේ කාර්යය? කරත්ත ඇදගෙන යාම. කරත්ත ඇදගෙන යාම. අපි මේ තියෙන්නේ ගොන් කරත්ත නැත්නම් බර කරත්ත. මේ ඇදගෙන යාමකට අපි සත්තු යොදා ගත්තා. මේ තියෙන්නේ සත්තු යොදාගත්තු තවත් කාර්යයක්. මොකද්ද මේ තියෙන්නේ? යුද කටයුතු වලට අපි අශ්වය යොදාගත්තා කියලා කිව්වා. මේ තියෙන්නේ ඉස්සර කාලේ ඒ යුද කටයුතු වලට අශ්වයන් යොදාගත්තු අවස්ථාව. හරි. අපිට ඊළඟ ක්‍රියාකාරකම තියෙන්නේ හතරවෙනි එක අඬුමිටිය මගින් කරගත හැකි කාර්යයන් දෙකක් දක්වන්න. අඬුමිටිය මගින් කරගත හැකි කාර්යයන් දෙකක් දක්වන්න. අපි බලමු දැන් අඬුමිටියෙන් මොකද කරන්න පුළුවන් දේවල් කියලා. මේ තියෙන පුතේ අඬුමිටියෙන් කරන ප්‍රධානම කාර්යයක්. මොකද්ද මේ තියෙන්නේ? ඇණයක් ගසනවා. එහෙනම් අඬුමිටිය මගින් කරගත හැකි කාර්යයන් දෙකක් තියෙනවා. එකක් මොකද්ද මේ ලියන්න පුළුවන්? ඇණයක් ගැසීම. ඇණයක් ගැසීම. අපි බලමු අඬුමිටිය මගින් තව මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මේ මොකද්ද මේ කරන්නේ? ඇණයක් ගලවනවා. අපිට දැන් ගහපු ඇණයක් මොකක් හරි අවශ්‍යතාවයකට ගලවන්න සිද්ධ වුණොත් ඒ අඬුමිටියේම තියෙන අනිත් පැත්තේ අර කොක්කක් වැනි පැත්ත දෙපළක් වැනි පැත්තේ මේ ඇණය මේ රූපේ තියෙන ආකාරයට ගලවන්න පුළුවන්. ගලවන්න පුළුවන්. පස්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? අඬුමිටියකින් සාර්ථකව වැඩක් කර ගැනීමට මිටිය ඇල්ලිය යුත්තේ කෙසේද? අඬුමිටියකින් සාර්ථකව වැඩක් කර ගැනීමට මිටියේ ඇල්ලිය යුත්තේ කෙසේද? අපි බලමු ඉතින් අඬුමිටියෙන් වැඩ කරනකොට ඒක පහසුවෙන් කරගන්න බෑ. එතකොට මිටිය අපි අල්ලන ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ ක්‍රමය කියලා බලමු. ඔයාලට දැන් පේනවා ඇති මේ අඬුමිටියෙන් ඇණයකට ගහනවා. මෙතන ඇණයකට ගහනවා. දැන් හොඳට බලන්න මේ අඬුමිටියේ මිටියෙන් අල්ලන්නේ කොයි හරියද කියලා. මිටියේ පුතේ මැද හරියෙන් අල්ලලා හරියන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනේ අඬුමිටියේ ඒ මිටේ කෙළවරෙන්. මිටේ කෙළවරෙන් තමයි අපි අල්ලන්න ඕනේ අඬුමිටිය නිවැරදි ආකාරයට. ඇඟිලි මිට මොලවලා මාපට ඇඟිලි එළියට හිටින ආකාරයට වෙනම හිටින ආකාරයට මේ එහෙනම් කොහොමද අපි අල්ලන්නේ? මිටේ කෙළවරෙන්. එහෙනම් දැන් ඔයාලට ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. අඬුමිටියකින් සාර්ථකව වැඩක් කර ගැනීමට මිටියේ ඇල්ලිය යුත්තේ කෙසේද? මිට කෙළවරින්. මිට කෙළවරින්. අපි බලමු දැන් ඊළඟ මොකද්ද තියෙන්නේ කියලා. මේකෙත් තියෙනවා පුතේ අඬුමිටියකින් වැඩක් කරනකොට අල්ලන්න පුළුවන් ආකාරය රූප සටහනකින්. දැන් මේ තියෙන්නේ ඇණයක් ගැලවීමේ කාර්යයක්. මේ මෙතන ඇණේ ගලවනවා. ගලවනකොට මෙතන මේ ඊතලයේ තියෙන මේ මිටිය ඉස්සෙන දිශාව. මිටිය ඉස්සෙන දිශාව.
එතකොට මේ තියෙන මේ ඊතලේ ඒ මිටියෙන් අපි අදින්න ඉපේ. දැන් ඇණයක් ගැලවීමේදී පුතේ කරන අපි ඇදීමක් කරන්නේ. මේ අදිනකොට අදින්න අපි මිටෙන් අල්ලන්න ඕනේ මෙන්න මෙතනින්. මම දැන් මේ පොයින්ටර් එකෙන් පෙන්නන්නේ. මෙන්න මෙතනින් තමයි අපි මොකද්ද? මිටෙන් අල්ලන්න ඕන නිවැරදි තැන. එහෙනම් එතනත් අපි අල්ලන්නේ මිටේ කෙලවරින්. මිටේ කෙලවරින්. එහෙනම් මතක තියාගන්න අණු මිටියකින් වැඩක් කරගන්න ඕන නම් අපි අල්ලන්න ඕනේ මිටේ කෙලවරින්. හරි. 6 වෙනි එක තියෙන්නේ කළුගල් කැඩීමට යොදා ගන්නා මිටි වර්ගයේ නම ලියන්න. දැන් මේ තියෙන්නේ පුතේ අපි කළුගල් කඩන්න යොදා ගන්න මිටියක්. ඔයාලට පේනවා ඇති අර කලින් අපි දැක්කේ අඬු මිටියට වැඩිය මේක ටිකක් වෙනස්. බර වැඩි මේක. බර වැඩි ස්වභාවයක් තියෙනවා. අපි මේකට කියනවා ගල් මිටිය කියලා. මොකද මේකට කියන්නේ? ගල් මිටිය. එහෙනම් පිළිතුර ලියන්න පුළුවන් මිටි වර්ගයේ නම ලියන්න ගල් මිටිය. ගල් මිටිය. හරි. අපි දැන් බලමු ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. 7 අප වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා අණු වර්ග දෙකක නම් ලියන්න. අප වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා අණු වර්ග දෙකක නම් ලියන්න. අපි දැන් බලමු පුතේ අණු වර්ග දෙකක් නෙමෙයි කීපයක් තියෙනවා. අපි මේ කීපෙම බලමු. බලලා ඔයාලා එවෙන් කැමති ඒවා දෙකක් ප්‍රධාන ඒවා දෙකක් ලියන්න. මේ තියෙන්නේ පුතේ අපි වැඩ පහසු කරගන්න යොදාගත්තු අණුවක්. මම මේකට අපි කියනවා දැහි අණුව. මොකද්ද මේකට කියන්නේ? දැහි අණුව. ඒතර පුතේ මේ දැහි අණුවෙන් අපිට පුළුවන් මේ මෙන්න මේ කොක්කක් වගේ ස්ථානයකින් යම්කිසි රවුම් දෙයක් අල්ලන්න පුළුවන්. ආය රත් වෙච්ච දෙයක් අල්ලන්න පුළුවන්. සමහර අණු වල තියෙනවා මෙන්න මේ මෙතන කෙලවරින් යමක් කම්බියක් වගේ දෙයක් කපා ගැනීමේ හැකියාව තියෙන මේවත් තියෙනවා මේ. මේකට අපි කියන්නේ මොකද්ද? දැහි අණුව. දැහි අණුව. දැහි අණුව. අපි බලමු ඊළඟට මොකද්ද පුළුවන් අණුව කියලා. මේ තියෙන පුතේ අපි සාමාන්‍ය අපේ ගෙවල් වලත් මේක තියෙනවා. මේකට අපි කියනවා කටර් අණුව කියලා. කටර් අණුව. කටර් කියලා කියන්නේ කපනවා කියන එක. එතන මේ අණුවේ දැන් මේ අණුව නම් මේ රතු පාටින් දිස්සන අණුවේ කැපීම කරන්නත් පුළුවන්. මෙන්න මේ මම පොයින්ටර් එක තියෙන ස්ථානයේ පොඩි පිහියක් වගේ තැනක් තියෙනවා තලයක්. එතනින් කම්බියක් කපන්න පුළුවන්. මේ රවුම් වෙච්ච තැනින් යම්කිසි ඇණයක් මහත ඇණයක් වගේ දෙයක් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන මිටියේ කෙලවරින් මේ අණුවේ කෙලවරින් තවත් මොනවා හරි දෙයක් හිර කරලා දැඩිව අල්ලා ගන්න පුළුවන්. එහෙනම් මේකෙන් කාර්යයන් 3ක් වගේ කෙරෙනවා. කම්බියක් කපන්න පුළුවන්. රවුම් හැඩති දෙයක් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ කම්බියක් නැත්තම් මොනවා හරි ඇණයක් වගේ දෙයක් දැඩිව අල්ලා ගන්න පුළුවන්. එහෙනම් මේකට අපි මේ කපන්න පුළුවන් නිසා මේකට කියනවා කටර් අණුව කියලා. මේ කහ පෑයෙන් දිස්සන අණුව ඒකේ හැඩය යන්න පුළුවන් අපිට දෙක කපන්න විතරයි. කම්බියක් වගේ දෙයක් කපන්න විතරයි. ඒ නිසා අපි මේ අණු වර්ග වලට කියනවා යමක් කපා ගැනීමේ හැකියාව තියෙන නිසා කටර් අණුව කියලා කියනවා. කටර් අණුව. එහෙනම් අපි දෙවෙනි අණු වර්ගය ලියන්න කටර් අණුව. කටර් අණුව. බලමු තව අණුවක් තියෙනවා මෙන්න මේක. මේක පුතේ අපේ ගෙවල් වල නැහැ. මේක තියෙනවා ගොඩක් ඔය කම්මල් වල තියෙනවා. ඊට පස්සේ ඔය අපි ඔය වෙල්ඩින් වැඩ තියෙන යකඩ පෑසුම් ස්ථාන ඒවැය තියෙනවා. ආය මේක සමහරලාට වඩු මඩුවේ තියෙනවා අවස්ථාවල් තියෙනවා. මේකට කියන අපි දඬු අඬුව. මොකද්ද මේකට කියන්නේ? දඬු අඬුව. මේ දඬු අඬුවේ පුතේ මෙන්න මෙතන මම මේ පොයින්ටර් එකේ තියෙන තැන පොඩි විවෘත ස්ථානයක් කටක් වගේ දෙයක් තියෙනවා. මේකේ මේ යකඩ කෑලි දෙක එහාට මෙහාට කරන්න පුළුවන්. මෙතෙන් අපි ලෑල්ලක් වගේ දෙයක් තියලා ඒ ලෑල්ල අපිට අවශ්‍ය විදිහට හෙල්ලෙන්නේ නැති වෙන්නේ හිර කරගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල යකඩ මේක එහාට මෙහාට කරලා. එහෙනම් මේ දඬු අඬුවෙන් කරන්නේ යමක් දැඩිව අල්ලා ගැනීම. හරි. අපි එහෙනම් දැන් වැඩ පහසු කර ගැනීමට යොදා ගන්න අණු වර්ග දෙකයි අහන්නේ. අපි තුනක් කිව්වා. මොනවද ඒ තුන? දැහි අඬුව, කටර් අඬුව, දඬු අඬුව. අපි බලමු දැන් ඊළඟ ක්‍රියාකාරකම මොනවද කියලා. අපට සාමාන්‍ය අඬුවකින් කරගත හැකි කාර්යයන් දෙකක් ලියන්න. අපට සාමාන්‍ය අඬුවකින් කරගත හැකි කාර්යයන් දෙකක් ලියන්න. අපි බලමු දැන් සාමාන්‍ය අඬුවක් කියන්නේ මේ කටර් අඬුවක් කියන එක.
යමක් දැඩිව අල්ලා ගැනීම. මේ තියෙන කටරඬුවක් පළවෙනි කාර්යය මොකද්ද? යමක් දැඩිව අල්ලා ගැනීම. එතකොට පුතේ මේ අඬුවේ මේ රවුම් වෙච්ච ස්ථානයෙන් සහ මේ අඬුවේ මෙතන මේ පොයින්ටර් එක තියෙන කෙළවරේ අපිට පුළුවන් ඇණයක් හෝ වෙනත් යම් දෙයක් ලී කෑල්ලක් හරි තද කරලා හොඳට අල්ලා ගන්න පුළුවන් හෙල වෙන්නේ නැති වෙන්න. එහෙනම් පළවෙනි කාර්යය යමක් දැඩිව අල්ලා ගැනීම. ඊට පස්සේ මේ අඬුවේ මෙන්න මේ මම පොයින්ටරේ තියෙන පොඩි තලයක් වගේ තැනක්. අන්න එතනින් පුළුවන් කම්බියක් කපා ගැනීම. එහෙනම් ඔන්න කාර්යයන් දෙක තියෙනවා. යමක් දැඩිව අල්ලා ගැනීම, කම්බියක් කපා ගැනීම. අපි බලමු දැන් ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. 9. අප වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා ඉස්කුරුප්පු නියන් වර්ග දෙකක නම් ලියන්න. ඉස්කුරුප්පු නියන් වර්ග දෙකක නම් ලියන්න. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන පුතේ මොකද්ද? සාමාන්‍ය ඉස්කුරුප්පු නියන. එතකොට ඔයාලට මේ රතු පැහැයෙන් මෙතනින් දිස්සෙනවා ඉස්කුරුප්පු නියන. එතන පුතේ මේ සාමාන්‍ය ඉස්කුරුප්පු නියනක් කියන්නේ සාමාන්‍ය ඉස්කුරුප්පු නියන කෙලවර තියෙන තලය. ඒ අපිට උදව් කරන තලය බලන්න තලයේ තියෙන පැතලි හැඩයක්. මෙන්න මෙතන තියෙන මේ තලය පැතලි හැඩයක් තියෙන්නේ. එතකොට මේ පැතලි හැඩයක තලයකින් හැම ඇණයක්ම ගලවන්න බුරුල් කරන්න බෑ. මෙන්න මේ ඔයාලට මේ රූපයේ දීලා තියෙන ඉස්කුරුප්පු ඇණයක ඉහළ කොටස. මේ සාමාන්‍ය ඉස්කුරුප්පු ඇණයකින් නියනකින් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඇණයකට. මෙන්න මේ ස්වභාවයේ කැපුමක් තියෙන ඇණයකින් ඇණයක් ගලවන්න තද කරන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ જાතිය සාමාන්‍ය ඉස්කුරුප්පු නියන. එහෙනම් දැන් අපිට ඉස්කුරුප්පු නියන වර්ග දෙකක් අහනවා. පළවෙනි එක ලියන්න සාමාන්‍ය ඉස්කුරුප්පු නියන. ඒ ඉස්කුරුප්පු නියනෙන් ගලවන්න පුළුවන් මෙන්න මේ හැඩේ ඇන පමණයි. අපි බලමු දැන් ඊළඟ ඉස්කුරුප්පු නියන මොකක්ද කියලා. හරි. මේ තියෙන පුතේ මේකට අපි කියනවා මල් ඉස්කුරුප්පු නියන. ඒකට හේතුව තමයි මේ ඉස්කුරුප්පු නියන මේ කෙලවර මලක් හැඩයට තමයි තියෙන්නේ. මලක් හැඩයට තියෙන්නේ. එතකොට මේ මල් ඉස්කුරුප්පු නියනෙන් තද කරන්න හෝ ගලවන්න පුළුවන් මෙන්න මේ හැඩේ කැපුමක් තියෙන ඇන පමණයි. මේ මල් ඉස්කුරුප්පු නියනෙන් තද කරන්න හෝ ගලවන්න පුළුවන් මේ මලක් හැඩේ නැත්නම් එකතු කිරීමේ ලකුණු හැඩේ තියෙන ඇන පමණයි. ඒ නිසා මේක මලක් හැඩේ නිසා මේකට කියනවා මල් ඉස්කුරුප්පු නියන. මල් ඉස්කුරුප්පු නියන. එහෙනම් ඔයාලා දැන් නියන් වර්ග දෙකම ලියන්න ඇති. අපි බලමු පුතේ මේ තවත් එකක් තියෙනවා මේක ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දැනගන්න මේක. හරි. මේකත් මේ එක්තරා ආකාරයක ඉස්කුරුප්පු ඇණයක්. එතකොට මේ ඉස්කුරුප්පු ඇණේ බලන්න මේ ඇතුලේ තියෙන කපුම නැත්තම් කට් එක බලන්න මේකත් අපිට ගලවන්න පුළුවන් පුතේ. ඒකට අපි ඉස්කුරුප්පු නියන පාවිච්චි කරන්න බෑ. මේක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ ඇණයක් ගලවන්න හෝ සවි කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ හැඩේ මේ එල් අකුරක් වගේ තියෙන හැඩේ උපකරණය. මේකට අපි කියනවා මොකද්ද? ඇලන් කී කියලා. ඇලන් කී. මේකත් අපිට ලියන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා මේවා දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි දැන් බලමු ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. බලමු පුතේ මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා. 10 අප තල්ලු කිරීම මගින් වැඩ පහසු කරගන්නා අවස්ථා 4ක් දක්වන්න. ඔන්න අපි වැඩ පහසු කරන ක්‍රමයක් ක්‍රියාකාරකමක් තමයි තල්ලු කිරීම. අපි තල්ලු කිරීමෙන් පුතේ විවිධ කාර්යයන් කරනවා. තල්ලු කිරීමෙන් අපි ගෙදර දොරේදී විවිධ කාර්යයන් කරනවා. අපි බලමු මේ කාර්යයන්. දැන් අපිට ලියන්නත් පුළුවන් මේ ගාම මොකද්ද? පළවෙනි එක. වීල් බැරෝවක් තල්ලු කිරීම. අපි ගෙදරදී ගොඩාක් ඔය බරක් ගෙනියනකොට කරන වැඩ විල් බැරෝවක් තල්ලු කිරීම. අපි පුතේ සමහරවිට මේ දොරක් ඇරීමකදී තල්ලු කිරීමක් කරනවා. දොරක් අරිනකොට දොර තල්ලු කිරීමක් කරනවා. ඊළඟ අපිට ගෙදර මොන හරි බර පෙට්ටියක් වගේ දෙයක් තිබ්බොත් තැනකට ගෙනියන්න ඕන වුණොත් අපි ඒකත් තල්ලු කිරීමක් මගින් තැනකින් තැනකට ගෙනියනවා. ඊට පස්සේ පුතේ ඔයාලා දන්නවා ඇති මේ වාහන වල ගොඩක් රෝද 4ක් තියෙනවා. රෝද 4ක් තියෙනවා. මේ රෝද 4 වාහනයකින්
ගොඩක් වෙලාවට පුතේ ක්‍රියා කරන්නේ එන්ජිමෙන් පසුපස රෝධ. එතකොට පසුපස රෝධ ක්‍රියා කරනකොට ඒකේ බලයෙන් ඉස්සරහා රෝධ දෙක ඉදිරියට තල්ලු වෙනවා. ඉදිරියට තල්ලු වෙනවා. එහෙනම් ඒකෙදි එක්තරා ආකාරයක තල්ලු කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේ පුතේ පංචරයක අපි දන්නවා කඩදාසියක් සිදුරු විදින්න ගන්නේ. ඒකෙදිත් කරන්නේ කඩදාසිය පංචරයක ඇතුළට දාලා අපි ඒක තල්ලු කිරීමක් කරන්නේ. නේද? අර පංචරේ උඩින් තියෙන අල්ලුව නැත්තම් හැන්ඩල් එකේ මොකද කරන්නේ? පංචරේ පහළට තල්ලු කරනවා. අන්න ඒකෙත් කරන්නේ අපි තල්ලු කිරීමේ ක්‍රියාකාරකම. ඊට පස්සේ පුතේ මේ මිටියකින් අපි ඇණයක් ගහනවා. ඇණයක් ගහනකොට මොකද වෙන්නේ? ඒකෙදිත් අපි කරන්නේ ඒ ඇණය මිටියෙන් පහර දීලා ලෑල්ල ඇතුළට තල්ලු කිරීමක් කරන්නේ. එහෙනම් ඒකෙදිත් වෙන්නේ මොකද්ද? තල්ලු කිරීමක්. මෙන්න මේවා තමයි අපි තල්ලු කිරීමෙන් වැඩ පහසු කර ගන්නා අවස්ථා. අපි දැන් බලමු මේ කොහොමද ඒවා කරන්නේ කියලා. රූප වලින් බලමු දැන්. මේ තියෙන්නේ පුතේ අපි තල්ලු කිරීම කරන එක අවස්ථාවක්. මොකද්ද මේ තියෙන්නේ? විල් බැරෝවක් තල්ලු කරගෙන යනවා. අපි දන්නවා දැන් හොඳටම මේ විල් බැරෝව උස්සලා මේ හැන්ඩල් එකෙන් ඊට පස්සේ ඉදිරියට මේ තල්ලු කරනවා. ඔන්න තල්ලු කිරීමේ එක අවස්ථාවක්. මේ තියෙන අපි අර කියපු පංචරක. දැන් පංචරකෙන් පුතේ මේ කඩදාසිය මම මේ පොයින්ටර් එකෙන් පෙන්න තැන බලන්න මේක අස්සට කඩදාසිය දාලා අපි මොකද කරන්නේ? මෙන්න මේකෙන් පහළට තල්ලු කරනවා. මේ නිල් පාට හැන්ඩල් එකෙන් පහළට තල්ලු කරනවා. තල්ලු කරනකොට තමයි කඩදාසිය සිදුරු වෙන්නේ. එහෙනම් මේකෙදිත් අපි කරන්නේ මොකද්ද? පහළට තල්ලු කිරීමක් කරන්න. පහළට තල්ලු කිරීමක්. මේ බලන්න මේ දොර මේ දෙවියා පුතේ මේ පුද්ගලයා මේ දොර වහනවා. වහනකොට මොකද වෙන්නේ? වහනවා කියලා කියන්නේ දොර මේ පැත්තට තල්ලු කිරීමක් කරන්නේ. දොර මෙන්න මේ පැත්තට දොර ඇතුළේ පැත්තට තල්ලු කිරීමක් කරන්නේ. ඔන්න එතනත් තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. මේ බලන්න මේ මිටියෙන් මේ ඇණේට පහර දෙනවා. එතකොට මේ මිටියෙන් ඇණේට මොකද කරන්නේ? ඇණේ ඇතුළට බහින්න තල්ලු කරනවා. හයියෙන් තල්ලු කරනවා. අපි වේගෙන් තල්ලු කිරීමට කියනවා මිටියෙන් පහර දෙනවා කියලා. එහෙනම් පහර දීමක් කියලා කියන්නේ එක්තරා ආකාරයක තල්ලු කිරීමක්. පහර දීමක් කියලා කියන්නේ එක්තරා ආකාරයක තල්ලු කිරීමක්. දැන් මේ තියෙන වාහනයක්. වාහනේ පුතේ එන්ජින් එකෙන් ක්‍රියා කරන්නේ මෙන්න මේ පිටිපස්සේ රෝදය. මේ තියෙන ඉස්සරහා රෝදය. එතකොට මේ පිටිපස්ස රෝදයෙන් ඉස්සරහා රෝදය මොකද කරන්නේ? තල්ලු කරනවා. පිටිපස්සෙන් ඉස්සරහා රෝදය තල්ලු කරනවා. එහෙනම් වාහන වල ගොඩක් වෙලාවට තියෙන්නේ තල්ලු කිරීමක් තියෙන්නේ. 11 වෙනි එකේ තියෙනවා මොකද්ද? ඊළඟ ක්‍රියාකාරකම අප ඇදීම මගින් වැඩ පහසු කර ගන්නා අවස්ථා 4ක් දක්වන්න. අපි මොන හරි දෙයක් ඇදලා වැඩ පහසු කරගන්නේ කොහොමද කියලායි මේකෙන් අහන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේකේ අවස්ථා තියෙනවා 5ක්. පළවෙනි එක මොකද්ද? ලිඳකින් වතුර ඇදීම. අපි අර බොලොක්කයක් දාලා නැත්නම් කප්පියක් දාලා වතුර අදින්නේ. එතකොට එතනදි කරන්නේ පුතේ ඇදීමක් කරන්නේ. ඊළඟට දුම්රියකින් නැත්නම් දුම්රිය ඇන්ජිමකින් අර දුම්රිය මැදිරි පෙට්ටි ඇදගෙන යනවා. එතනත් කරන්නේ ඇදීමක්. ඊට පස්සේ රේක්කයකින් අපි පුතේ මේ ගෙවත්ත සුද්ධ කරද්දි මේ කුණු රොඩු එකතු කරලා රේක්කෙන් එක තැනකට ගන්නවා. එහෙනම් රේක්කෙන් අපි කරන්නේ තමා දෙසට ඒ කුණු රොඩු ඇද ගැනීමක් තමයි කරන්නේ. රේක්කෙන් තල්ලු කරන්න බෑ. රේක්කෙන් අපි පාවිච්චි කරන රේක්කේ ඇදලා. මොන ඇදීම. ඊට පස්සේ ට්‍රැක්ටරයක් අපි දන්නවා ට්‍රැක්ටර් එක අර තියෙනවා පිටිපස්සේ ටේලර් එක තියෙනවා. ඒ ට්‍රැක්ටරේ එන්ජිමිනුත් කරන්නේ ටේලරයක් ඇදගෙන යාම. අපි කුඹුරක් සීසය ඇමදිත් කරන්නේ ට්‍රැක්ටරයෙන් අර නගුල ඇදගෙන යාමක් කරන්නේ. ඊළඟට බලන්න මේක. වාහනයක ඉදිරිපස අනිත් අපි ඉස්සල වාහනයක පිටිපස රෝද වලට එන්ජිම තිබ්බොත් තල්ලු කිරීමක් වාහනයක ඉදිරිපස රෝද වලට එන්ජිම සම්බන්ධ වෙලා තිබ්බොත් ඒකෙදි කරන්නේ ඇදගෙන යාම. අපි දැන් බලමු මේ ඇදීම කියන ඒවා රූප වලින් බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මේ ළමයා මේ බාල්දියට වතුර එකක් ගන්න මේ ලණුවෙන් මොකද කරන්නේ? දැන් මේ බාල්දිය මේ කප්පිය හයි කරලා බොලොක්කෙන් බාල්දිය ලිඳේ තියෙන්නේ. දැන් මේ වතුර එක උඩට ගන්න ලිඳ ඇතුළේ තියෙන වතුර එක උඩට ගන්න මේ ළමයා මෙන්න මේ ලණුවෙන් මොකද කරන්නේ? මේ පහළට මේක අදින්න ඕනේ.
එහෙනම් මෙතනදී මේ කරන්නේත් මොකද්ද? ඇදීමේ ක්‍රියාවලියක්. ඇදීමේ ක්‍රියාකාරකම. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? දුම්රියක්. මේ දුම්රිය මේ රතු පාටින් දිස්සන එන්ජින් එකෙන් මේ මැදිරි ටික ඔක්කොම ඇදගෙන යනවා. එහෙනම් මේ කෝච්චියක නැත්නම් දුම්රියක කරගන්නේ දුම්රියක් කරා ක්‍රියා කරන්නේ ඇදීමේ ක්‍රියාකාරකමක් මගින්. ඇදීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. මේ තියෙන රේඛයක්, අත් රේඛයක්. මේකෙදිත් අපි පුතේ කරන්නේ කුණුරුඩු ටික මෙතන දාලා මේක මේ දිශාවට අදිනවා. මේ අතින් අල්ලගෙන Taman දිහාට මොකද කරන්නේ? ඇදීම. එහෙනම් මේකෙත් කරන්නේ ඇදීමේ ක්‍රියාවලියක් රේඛයකින්. මේ ට්‍රැක්ටරයක් ක්‍රියා කරවීමක්. දැන් මේ ට්‍රැක්ටර් එන්ජින් එකෙන් මේ ටේලරේ ඇදගෙන යනවා. එතකොට මේකෙත් වෙන්නේ මොකද්ද? ඇද ගැනීමේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඇද ගන්න අවස්ථාවල්, ඒ කියන්නේ ඇදීම මගින් අපි වැඩ පහසු කරගන්න අවස්ථාවල්. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මෙන්න තවත් අවස්ථාවක් අදින එකක්. මොකද්ද මේ තියෙන්නේ? මේ ගවයන් විසින් මේ කරත්ත ඇදගෙන යනවා. මේ ගවයා ඉස්සරහින් ඉන්නේ, කරත්තය මොකද කරන්නේ? ඇදගෙන යනවා. හරි. අපි දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා ඊළඟට. මේ තියෙන පුතේ මිටියකින්. මේ මිටියකින් ඇණයක් ගලවනවා. මිටියකින් මොකද කරන්නේ? ඇණයක් ගලවනවා. ඇණයක් ගලවනකොට මොකද වෙන්නේ? මිටිය මෙන්න මේ දිශාවට අදිනවා. මේ ඇණයට මිටිය සවි කරලා මිටිය මොකද කරන්නේ? මේ දිශාවට අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? මේ ඇණේ ගැලවෙනවා. එහෙනම් අපි ඇණයක් මිටියකින් අණු මිටියකින් ගලවනවා කියලා කියන්නේ එක්තරා ආකාරයක ඇදීමේ ක්‍රියාවලියක්. එක්තරා ආකාරයක ඇදීමේ ක්‍රියාවලියක්. 12 වෙනි එක තියෙනවා ඇදීම හෝ තල්ලු කිරීම වඩාත් පහසු කර ගැනීමට අපට කළ හැකි දෙයක් ලියන්න. අන්න. ඊටර පුතේ අදින එක හෝ තල්ලු කරන එක. දැන් ඔයාලට මතක ඇති ඔය ඇදීම් තල්ලු කිරීම ඔක්කොම අපි කරන්නේ මොකක් හරි මතු පිටක. දැන් අපි පෙට්ටියක් තල්ලු කරනකොට ගේ ඇතුලේ පෙට්ටිය තල්ලු කරන ගේ ඇතුලේ තියෙන බිම තමයි තල්ලු කරන්නේ. එතකොට අපි හිතමුකෝ දැන් මොනවා හරි තව තල්ලු කරන්නේ මොනවද? අපි හිතමු බර දෙයක් වීල් බරක්යක් වුණත් බලමුකෝ තල්ලු කිරීමක් කරන්නේ නැත්නම් සමහරව ඇදීමක් කරන්නේ. එතකොට අපිට මේ ඇදීම හෝ තල්ලු කිරීම වඩාත් පහසු කරන්න පුළුවන්. දැන් පෙට්ටියක් තල්ලු කරනකොට වඩාත් ලේසි ඒ බිම හොඳට දිලිසෙනවා නම් සුමටයි නම් අපිට සුමටයි කියලා කියන්නේ මතු පිට හොඳට සිනිඳු බව මෘදු බව ඒක වැඩි වෙන්න තල්ලු කිරීමේ හෝ ඇද ගැනීමේ හැකියාව වැඩි. එහෙනම් අපිට පුළුවන් ඇදීමට යොදා ගන්නා මාධ්‍ය සුමට මාධ්‍ය කියලා කියන්නේ දෙය සුමට කිරීම මගින් ඇදීම හෝ තල්ලු කිරීම වඩාත් පහසු කරගන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි 13 වෙනි ප්‍රශ්නේ. දැන් යමක් ඉහළ ස්ථානයකට ගෙන යා හැකි ආකාර දෙකක් දක්වන්න. අපිට පුතේ සමහර වෙලාව වැඩ කරද්දී අපිට අපේ ගෙදර හෝ වත්තේ හෝ ඕනෑම තැනක සමහර භාණ්ඩ උඩට ඉහළකට ගෙනියන්න සිද්ධ වෙනවා. වහලේ උඩට හරි නැත්නම් යූරක් උඩට හරි නැත්නම් පාරක ඉහළට හරි නැත්නම් වාහනයක උඩට හරි ගෙනියන්න සිද්ධ වෙනවා. එතකොට අපිට එහෙම කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? ආනත තලයක් මගින් අපිට භාණ්ඩයක් ඉහළට ගෙනියන්න පුළුවන්. ඊළඟ එක තමයි කප්පියක් මගින් භාණ්ඩයක් ඉහළට ගෙනියන්න පුළුවන්. එහෙනම් මේ දෙක ලියාගන්න. අපි දැන් බලමු මේ ආනත තලයක් කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන පුතේ මේ තැඹිලි පැහැයෙන් දිස්සෙන්නේ ආනත තලයක්. මෙන්න මේක තමයි ආනත තලය. මේ තියෙන්නේ ආනත තලයක් කියන්නේ මේ පැත්තකට ඇලවෙච්චි එක පැත්තකට බර වෙච්චි යම්කිසි පැතලි තලයක්. ඒකට තමයි ආනත තලයක් කියන්නේ. අපිට මේ බෝලය ටිකක් බර එකක් අපිට මේක ඉහළට ගෙනියන්න ඕනේ. අපිට මේ බෝලේ ටික බර වැඩි නිසා නිකම්ම උස්සලා මෙතන උඩින් තියන්න අමාරුයි. ඒ නිසා මොකද කරන්නේ? අපි මේක මේ ආනත තලයේ පාමුලින් තියලා මේක දිගේ තල්ලු කරගෙන යන්න පුළුවන්. අපි මේ ආනත තලය පාවිච්චි කරනවා ගෙදරදී. මොන වගේ වෙලාවල් වලද? හොඳට අහගන්න. අපිට වුණොත් එහෙම විල් බැරක්කයක්. අපි විල් බැරක්ක නිතරම ගෙදරදී පාවිච්චි කරනවානේ.
විල් බැරෝවක් අපිට ගෙනියන්න සිද්ධ වුණොත් එහෙම පඩියක් වගේ තැනකින් උඩට ගෙනියන්න සිද්ධ වුණොත් අපි හිතේ ලෑල්ලක් දානවනේ. අන්න එතකොට මේ ලෑල්ල අපි දානවද කෙලින්ම පොළොවට සමානව නැහැ. පොඩ්ඩක් මෙන්න මේ ආනත තලයේ මේ හැඩේ වගේ ඇලවෙන්න තමයි දාන්නේ. ඒ ලෑල්ල දිගේ අපි වීල් බැරෝව ගෙනියනවා. අය වාහනයක් පොඩි ගැට්ටකින් ගන්න ඕන වුණොත් අපි එතන ලෑල්ලක් දාලා ගන්නවා. ආය සමහරවිට ඔය නගරයේදී දැකලා ඇති ඔය පොල් තෙල් බැරල් ලාම්පු තෙල් බැරල් වගේ ඒවා කඩවලට ගෙනනකොට විශාල බරක් තියෙනවා. මොකද කරන්නේ ඒ ලොරියේ ඉඳලා පහළට ලෑල්ලක් දාලා ලෑල්ල දිගේ තමයි බැරල් එක පහළට තල්ලු කරලා එවන්නේ. නැත්නම් ඉහළට ගන්නෙත් එහෙමයි. ඒ ක්‍රම දෙකම ගන්න පුළුවන් මේ ආනත තලයක් මගින්. අපි බලමු දැන් ඊළඟ මොකක්ද තියෙන්නේ කියලා. අප කප්පි යොදා ගනිමින් වැඩ පහසු කර ගන්නා අවස්ථා දෙකක්. කප්පියක් කියලා කියන්නේ මොකද? අපි රෝදයක්. මේ තියෙන්නේ කප්පියක්. එතන පුතේ අපි මේ ලිඳට දාලා අපි මේකට බොලොක්කය කියලා කියනවා. නමුත් මේකට අපි මොකද්ද? මේ කප්පියක්. එතන මේ කප්පියෙන් වැඩ පහසු කරගන්නේ කොහොමද? මේ කප්පියේ අපිට දැන් නිකාම්ම මේ බර අදිනවට වැඩිය මේ ආකාරයේ රෝදයක් දාලා කප්පියක් දාලා මේ බාල්දිය උඩට අදිනකොට විශාල පහසුවක් දැනෙනවා. එහෙනම් ඔන්න කප්පියකින් වැඩ පහසු කරන එක අවස්ථාවක් මොකද්ද? ලිඳකින් වතුර ඇදීම. මෙන්න දින අපි කප්පියකින් වැඩ පහසු කරන තව අවස්ථාවක්. මොකද්ද? මේ දොඹකරයක් ක්‍රියාත්මක කරනවා. මේ තියෙන දොඹකරයක් අපි දන්නවා කොහෙද විශාල වෙ ලයිට් කරනවා වගේ දේවල් බාද්දි උස්සද්දි මේවා පාවිච්චි කරනවා. මේකෙත් පුතේ මේ ඇතුලේ තියෙන රෝද අපිට දැන් මේක පේන්නේ නැහැ. මේකෙත් ඇතුලේ තියෙන රෝද නැත්තම් කප්පි. මේ කප්පි වලින් වැඩ පහසු කර ගන්නවා මොකද්ද? ඔය ලිඳකින් වතුර ඇදීම, දොඹකරයක් ක්‍රියා කරවීම, ඒ කියන්නේ යමක් ඉහළට එසවීම වගේ අවස්ථාවලදී අපි කප්පි යොදා ගන්නවා. කප්පි වලින් වැඩ පහසු කර ගන්නවා. අපි බලමු ඊළඟ මොකක්ද තියෙන්නේ කියලා. 15 අපේ දෛනික වැඩ වඩාත් පහසුවෙන් නිසි වේලාවට කිරීමට යොදා ගන්නා දෙය කුමක්ද? දෛනික කියලා කියනකොට අපි මේ දිනපතා වැඩ අපි වඩාත් ලේසියෙන් කරගන්න පාවිච්චි කරනවා මොකද්ද? කාල සටහන. එහෙනම් මොකක්ද ඒකට පිළිතුරු වෙන්නේ? කාල සටහන. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. 16 අප වැඩ පහසු කර ගැනීමට කාලසටහන් යොදා ගන්නා අවස්ථා දෙකක් ලියන්න. පුතේ අපි කාලසටහන දැන් යොදා ගන්නවා ගොඩක් අවස්ථාවලදී. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? පාසලේ ඉගෙනුම් කටයුතු කිරීම. දැන් අපි දන්නවා, ඔයාලා හොඳට දන්නවා, අපි ඉස්කෝලේ පාසල ඉගෙන ගන්නේ කාලසටහනකට. අපි හැමෝගෙම පන්ති වල ගහලා තියෙන අපේ තමන් ගාවක් තියෙනවා. ඔයාලා ඉස්කෝලේ යනකොට හැමදාම තියෙන පොත් ඔක්කොම ගේන්නේ නැහැ. ගේන්නේ කාලසටහනේ කියලා තියෙන ඒ අදාළ පොත්පත් විතරයි. අපිට හිතන වෙලාවට ඉස්කෝලේ එන්න බෑ. අපි ඉස්කෝලේ එන්නේ කාලසටහනේ අපිට කියලා තියෙන වෙලාවට. අපිට හිතන වෙලාවට අපිට ඉන්ටර්වල් ගන්න බෑ. ඉස්කෝලේ අරින්න බෑ. අපි මේ සියලු දේවල් කරන්නේ මොකද්ද? කාලසටහනක් අනුව. එහෙනම් කාලසටහන කියන්නේ අපිට ක්‍රමානුකූලව පහසුවෙන් වැඩ කරගන්න උදව් කරන දෙයක්. එතකොට පුතේ අපිට ඉස්කෝලේදී විතරක් නෙවෙයි. මේ බලන්න මේ දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම. මොනවද පොදු ප්‍රවාහන සේවා? අපි දන්නවා අපේ මේ මගී බස් රථ අපි දැන් පාරේ ගමන් කරන යොදා ගන්නා ඔය ගමනාගමන නැත්නම් ලංගම බස්, පුද්ගලික බස්, ඊට පස්සේ දුම්රිය, ගුවන් යාන ඔය සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ එක්තරා කාල සටහනකට. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගම්වල එහෙම ඒ බස් රථ හැම වෙලෙම එන්නේ නැහැ. ඒවා එන්න නිශ්චිත වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට දැන් ඔයාලා කෝච්චියේ යන්න ගියොත් ගමන අපිට හිතන වෙලාවට කෝච්චිය එන්නේ නැහැ. ඒවට නියමිත වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ කාලසටහන. එහෙනම් කාලසටහන් ක්‍රියාත්මක වෙනවා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී. ඒ විතරක් නෙවෙයි පුතේ. තව අපිට ඕන හිතන්න පුළුවන් රූප වාහිනී සේවා ක්‍රියාත්මක වෙනකොට ඒවට ප්‍රවෘත්ති යන නියම වෙලාවක් තියෙනවා. ඒවා නාට්‍ය යන නියමිත වෙලාවක් තියෙනවා. එහෙනම් ඔය රූපවාහිනී සේවා, ගුවන්විදුලි සේවා වගේවත් ක්‍රියාත්මක වෙන්නේ නිශ්චිත කාල සටහනකට. ඒතර මේ කාල සටහන කියන පුතේ අපිට ගෙදර වැඩවලටත් යොදා ගන්න පුළුවන්.
එහෙම යොදා ගන්න අපිට ගෙදර වැඩත් ඉතාමත්ම පහසු වෙනවා සහ ක්‍රමානුකූල වෙනවා. හරි. මේ තියෙන පුතේ පාසල් කාලසටහන. දැන් බලන්න මේකේ මේ කාලසටහන තියෙන්නේ සතියේ දවස් 5 තියෙනවා. ඒ දවස් 5 එක දවසක් ගත්තොත් සඳ ගත්තොත් ඒ සඳ එක එක කාල පරිච්ඡේදවල උගන්වන විෂයන් දාලා තියෙනවා. අපිට ඉතා පහසුවක් ඕන කෙනෙක් ඇහුවොත් එහෙම ඉන්ටර්වල් එක දෙන්නේ කීයටද කියලා අපිට මේක වල්ලා කියන්න පුළුවන්. සිංහල තියෙන්නේ කීයටද කියලා කීවෙනි කාල පරිච්ඡේද මේකෙන් බලන්න පුළුවන්. වෙලාව මොකක්ද ඇහුවොත් ඒ වෙලාව මේකෙන් කියන්නත් පුළුවන්. ඊට පස්සේ සිකුරාදා මොනවද තියෙන විෂයන් නැවුවොත් එහෙම අපිට මේක දිහා බලලා වේගයෙන් පහසුවෙන් කියන්න පුළුවන්. අපිට වැඩ කරගන්න විශාල පහසුවක් තියෙනවා මෙන්න මේ කාල සටහන. මේ තියෙන පුතේ අපි මේ කාලසටහන යොදා ගන්න තවත් අවස්ථාවක් කාලසටහන් වර්ගයක්. මේ වගේ කාලසටහන් තියෙන්නේ මේ ඔරලෝසුව වගේ ඇඳලා ඔය දුම්රිය ස්ථානවල තියෙනවා. දුම්රිය ස්ථානවල. ඒ දුම්රිය එන වෙලාවල් මේ ඔරලෝසුවේ කටුකරකවල හදනවා. අපි හිතමු දැන් මහනුවර මේ තියෙන දෙවෙනිගේ මහනුවර කෝච්චියේ එන්නේ 2:45ට. ඔරලෝසුවේ කටුකරකවල හදනවා. මොකද්ද 2:45 හදනවා. එහෙනම් මේ එක්තරා ආකාරයක කාලසටහන් වර්ගයක්. මේ තියෙන තවත් කාලසටහනක්. ගාල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය කාලසටහන. බලන්න මේකේ මේ අපිට දුම්රිය එන වෙලාවල් මේකේ පහසුවෙන් බලා ගන්න පුළුවන්. පෙරවරු 6:55ට එනවා ගාල්ල ඉඳලා මරදාන්ට එන දුම්රිය. ඒක ශීඝ්‍රගාමී දුම්රියක්. දවස ගාන දිනපතා යනවා ඒක. ඊළඟ පෙරවරු 7:20ට එනවා දුම්රියක්. ඒක යනවා ගාල්ල කොළඹ අනුරාධපුරේ වවුනියාව. ඒක ශීඝ්‍රගාමී දුම්රියක්. හැබැයි ඒක එන්නේ සෙනසුරාදා විතරයි. එහෙනම් අපිට මේ කාලසටහනෙන් ඉතා පහසුවෙන් ඒ දුම්රිය එන යන වෙලාවල් ඉන දවස් බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ඊළඟ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. අතීතයේ වැඩ පහසු කර ගැනීමට කවි ගීත යොදාගත් අවස්ථා 6ක් දක්වන්න. අන්න පුතේ. අපි ඉස්සර කාලේ අපේ වැඩ කම්මැලිකමක් නැතුව, ඉතාමත් විනෝදජනකව, පාළුවක් නැතුව කර යොදාගත්ත මොනවද? කවි ගීත කිව්වා. අපි දන්නවා අපි දැන් උනත් ඔය වැඩක් කරද්දි පොඩි කම්මැලි ගතියක් ආවහම සින්දුවක් කියනවා හිතෙන් හෝ තමන්ට වැහෙන්න පොඩි සින්දුවක් කවියක් කියනවා. ඒක පුතේ අතීත කාලෙත් අපි යොදාගත්තා. ඔය ගොඩාක් ඔය තමන් තනියම කරන අමාරු දුෂ්කර වැඩ ඒ දුෂ්කරතාවය අඩු කරගන්න, අමාරු බව අඩු කරගන්න, අමතක කරන්න අපි ඒ කාලේ කවි ගායනා කෙරුවා. කවි ගායනා කරනකොට මොකද වෙන්නේ? ඒ වැඩේ තියෙන කම්මැලි ගතිය, එහෙම නැත්නම් අමාරුකම, දුෂ්කරකම අමතක වෙලා යනවා. ඒතකොට අපිට මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. මොන වගේ වැඩවල වලද මේක යොදාගත්තේ? මේ තියෙන්නේ ගොයම් කැපීමේදී යොදාගත්තා. අපි දන්නවා දැන් ගොයම් කවි කියලා වර්ගයක් තියෙනවා. එහෙනම් ගොයම් කැපීමේදී ඒක පහසු කරගන්න යොදාගත්ත ගොයම් කවි. ආය ඔය හේන් වල පැල් රකින්න ගිහලා තනියම කැලේ මැද්දේ. එතකොට පොඩි බයකුත් තියෙනවා, අනතුරකුත් තියෙනවා, කම්මැලිකමක්, පාළුවක් දැනෙනවා. ඒ සියලු දේවල් නැති කරගන්න අපි පැල් රකින්න ගමන් කියනවා පැල් කවි කියනවා. ඊට පස්සේ පතල් කර්මාන්තය කියන්නේ පුතේ ඊටාම භයානක ඕනෑම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන් රැකියාවක්. එතකොට මේ රැකියාවේ තියෙන භයානකකම අනතුර අඩු කරගන්න නැත්නම් ඒක අමතක කරලා දාන්න පතල් කවි කියනවා. දැල්ලැදීම කියලා කියන්නේ ওই දීවර කර්මාන්තයක අවස්ථාවක්. මුහුදට දැලක් දාලා ජලයට ඒ දැලට මාළු අහුනහම ඒක අදින්න ඕනේ තනියෙන් කරන්න බෑ මේ වැඩේ. විශාල පිරිසක් ඕන වෙනවා. විශාල මහන්සියක් ඕන වෙනවා. එතකොට මේ හැමෝම එකතු වෙලා අර සින්දුවක් ඒවට කියන අපේ දීවර කවි හිම තියෙනවා. ඒවා කියලා දැල්ලා දිනකොට මේකේ තියෙන අමාරු බව අමතක වෙලා යනවා. තවලම් යාම කියලා කියන්නේ ඒ වගේ ඊටාම දුෂ්කර කාර්යයක්. සතුන් පිටේ බඩු පටවගෙන ඈත ප්‍රදේශ වලට වෙළඳාමට යනවා. ඒතර යනකොට මේවා දවස් ගණන් යන්න වෙනවා. යනකොට කම්මැලිකමක්, සමහර ප්‍රදේශවලදී බයක්, පාළුවක් දැනෙනවා. ඒ සියලු දේවල් අමතක වෙලා යන්න මොකද කරන්නේ? කරත්ත කවි කියනවා. කරත්ත කවි. ඊට පස්සේ ඔය පාරු කියලා කියන්නේ ජලයේ ගමන් කරන වාහනයක්. මේවා සමහරලාට දවස් ගණන් ඒ කාලේ ඉස්සර කාලේ යනවා. එතකොට මේකෙත් අපි කියනවා කම්මැලිකම නැති කරගන්න පාරු කවි කියනවා. මේ තියෙන්නේ ඔබ දන්නා අතීතයේ වැඩ පහසු කර ගැනීමට යොදාගත් 5 කවි එක බැගින් ලියන්න. දැන් ඔයාලා මේ කවි දෙක
මේ තියෙන පුතේ ගොයම් කවියක්. මොකක්ද තියෙන්නේ මේ? ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට මූණ පුරා තෙල් ගාගෙන යන කලට මාන බලති මිනුවන් පන් තිබෙනකොට නෑන නුඹත් එනවද පන් නෙලන්නට. දෙවෙනි කවිය එක් වෙලා ගියෝ පන් උදුරන්ට ගියෝ වෙන් වෙලා ගියෝ තැන තැන විසිර ගියෝ උනා වරල පිටුපස්සට හෙලා ගියෝ සිනාසිසී සත්තයි පන් පලට ගියෝ. ඒතර මේ කවි නෙළුම් කවි. මේ ගොයම් නෙලන්න යනවා පන් නෙලන්න යනවා. ඒවට අපි කියනවා නෙළුම් කවි කියලා. මේ නෙළුම් කවි පුතේ ගුරුවක් වතේ තියෙන කවි දෙකක්. මේවා ඔයාලා පාඩම් කරගත්තොත් හොඳයි. දැම්ම එතකොට අපිට විභාග වලට පහසුයි. මේ තියෙන්නේ දීවර කවියක්. අර දැල් අදිනකොට කියන කවියක්. මොකද? හෙළවාලේ හේලෙයියෝ මන්නඩිරාල හේලෙයියෝ පාරුව මුහුදට හේලෙයියෝ තල්ලු කරාපන් හෙලෙයියෝ ඕඩි හෙලෙයි හෙලෙයි. මේක දීවර කවියක්. මේකත් අර දැල් ඇදින අවස්ථාවක ඒකේ තියෙන දුෂ්කරතාවය අඩු කරගන්න ගායනා කරන කවි වර්ගයක්. දීවර කවි. හරි පුතේ. එහෙනම් අපි දැන් අපිට අදට ඒ කියන්නේ 6 වෙනි සතියට අදාළ පරිසරයේ පාඩම මේ ඉවර කරනවා. මේකත් හොඳට අහගන්න. අපි ලබන සතිය ඉඳලා පටන් ගන්නවා ඔයාලට 4 පන්තියේ පරිසරයේ පාඩම්. එතකොට ඔයාලගේ ප්‍රශ්න පත්‍ර සියලුම වැටෙන්නේ 4 ශ්‍රේණිය කියලා. එතකොට ඔයාලා ලබන සතියේ ඇවිල්ලා මේ ප්‍රශ්න පත්‍ර ගන්නකොට කීයේවද ගන්නෙ? 4 ශ්‍රේණියේ පුතේ. එතකොට අපි 4 ශ්‍රේණියේ පළවෙනි පරිසරයේ පාඩමේ ඉඳලා ලබන සතියේ ඔයාලට උගන් වෙනවා. හරි. එහෙනම් අපි අදට 6 වෙනි සතියේ පරිසරයේ පාඩම නවත්තමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.